අයිබෝන් හිතවතුනි ජේසුපීටයි. සතියෙන් සතිය කිතුුණු ලෝකය තුළ ඇවිද යමින් සැරිසරමින් එහි තිබෙන්නා වූ ප්‍රවෘත්තීන් දෙස අවධානය යොමු කරමින් ඔබේ මගේ ඇස සමාජය දෙස රට දෙස ලෝකයේ දෙස යොමු කරමින් ස්වාමීන් වහන්සේගේ ආදරයත් එක්ක උන්වහන්සේගේ ආදරය තුළ නිමැවුණු ප්‍රවෘත්තීන් පිළිබඳව කතිකා කරන්න අද දවසේදීත් අපි සූදානම් පුවත්පතින් කිතුුණු තතු ආරම්භ කරන්නට. ඥානාර්ථ ප්‍රදීපේ පුවත්පතේ ශ්‍රී ලංකාවේ පළවන ඉපැරණිම සිංහල පුවත්පතේ ප්‍රවෘත්ති දෙසයි අපේ අවධානය යොමු කරන්නේ සුපුරුදු පරිද්දෙන්. අද දවසේ මුල් පිටුවෙහි සඳහන් වන ටී සුනිල් ප්‍රනාන්දු රොෂාන් ප්‍රදීප් සමගින් ප්‍රියංග සම්පත් රැගෙන එන ප්‍රධාන සිරස්තලය. දෙවියන් වහන්සේට පළමු තැන නොදෙන පූජාත්වරයෙන් වැඩක් නැහැ. අගරදුගුරු පදවි පූජකවරම් ප්‍රධාන දිවි පූජායකදී කාදිනල් හිමිපානෝ පවසති. පසුගියදා අගරදුගුරු පදවි තේවාචාර්යතුමන් 11 නමක් පුදදුරු අභිෂේක ලැබමින් කොටහෙන ශාන්ත ලුසියා ආසන දෙව්මැදුරේදී සමිඳුන් වෙත කැබවෙන්නට සිය දිවුරුම් දෙමින් ශුද්ධ සභාවට එකතු වුණා. ඉතින් ඒ සැබවින්ම සමිඳුන් මහිමයට පත් කරන්නට උවමනා වන කාරණාවක් බව අපට පැහැදිලියි. අද පූජක පැවිදි ජීවිත ගත කරන අපගේ අධි ක්‍රියාකාරී කාලසටහන තුළ මුළු දවසම වැඩ ගොඩකි. දවසට පැය 24ක් අපට ලබා දෙන දෙවියන් වහන්සේට පෙරලා අප පැය කීයක් උන්වහන්සේට ලබා දෙනවාදැයි අප අපගෙන්ම ප්‍රශ්න කළ යුතුය. දෙවියන් වහන්සේට පළමු තැන නොදෙන පූජාත්වරයෙන් වැඩක් නැත. පූජක පැවිදි අප යාඥාපොත පරිහරණය කිරීම දිනපතා ආහාර වළඳනවා මෙන්ම කළ යුතු කාර්යකි. මෙහෙම කියන්නේ අතිඋතුම් අගරදුගුරු පදවි එඩේරාණන් වන මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්. අපි දන්නවා පූජා ප්‍රසාදින් වහන්සේලා ගත්තාම අද මීසම් සේවය තුළ උන්වහන්සේලා සැබවින්ම කාර්යබහුලයි. උන්වහන්සේලාට පදවි යම් යම් දූතකාරයන් පැවරිලා තියෙන්නේ. අපි කියන්නේ මේ කාර්යාලීය වෙලා හැම දෙයක්ම සමහර වෙලාවට අර අපේ පියතුමා කියන තැනට ගමන් කරන්න සමහරලාවට ගිහි සැදැහැවතුන්ට දුරස්ථභාවයක් නිර්මාණය වෙලා දෝ කියන ප්‍රශ්නය මතුවෙනවා. කාදිනල් හිමිපාණන් කියනවා පූජකවරම් දානය කිරීමේ දිවි පූජා මෙහෙයේදී අපි දෙවියන් වහන්සේට පළමු තැන දෙන්නේ නම් පූජා ප්‍රසාදිවරයෙන් ඇති පළක් නැහැ කියලා. ඒ නිසා අපි දන්නා පූජා ප්‍රසාදීන් වහන්සේලා දේවතාත්තාට මුල් තැන දෙමින් ඒ වගේම සභාව හසුරුවමින් අපට සේවය උදා කරමින් අප වෙනුවෙන් සේවය කරමින් උන්වහන්සේලා කරන කාර්යභාරය අගය කරන්නට මොහොතක් බවට පත් කරගන්නවත් එක්කම එදා දවසේදී පූජක වරම් ලැබපු තේවාචාර්යතුමන්ලා 11 නමට දැන් අපේ ආදරණීය ගෞරවනීය පූජා ප්‍රසාදීන් වහන්සේලා 11 නමට අපි සුභාසිංසන එකතු කරන ඒත් එක්කම ඔබට සඳහන් කරන්නට කැමතියි මේ අගරාධගුරු පදවියේ පූජක වරම් දානය කිරීමේ දිවි පූජාගේ පිළිබඳව සඳහන් කරනවත් එක්කම රට තුල යම් යම් තැන්වල මේ කාර්යය සූදානම් වෙලා තිබුණා. නමුත් පැවතෙන COVID-19 වසංගතයේ තත්ත්වය නිසා යම් යම් හේතු කාරණා පිට ඒවා අඩු ජනතා සහභාගීත්වයකින් තොරව තියන්නට සිද්ධ වුණා. නැත්නම් කල් දමන්නට සිද්ධ වුණා. එවන් කාරණා අපිට දකින්නට ලැබුණා පසුගිය කාල වකවානුව තුල. ඒත් එක්කම මුල් පිටුවේ ටී සුනිල් ප්‍රනාන්දු තබන සටහන අප අදහන ධර්මය ජීවිතයට අනුගත කරන්නට කිතු දන පුබුදුව දැක් වූ දායකත්වයේ ඉහළයි. අවමංගල්‍ය මෙහිදී කාදිනල් හිමිපානෝ පවසති. දේශීය සංස්කෘතිය ගති පැවතුම් දැන හඳුනාගෙන අපගේ නිවෙස්වල කෞතුක වස්තුවක් හැටියට තබා තිබූ ශුද්ධ බයිබලය නිතිපතා කියවන්නට මෙනෙහි කරන්නට පරිශීලනය කරන්නට මෙරට ජනතාව දිරිමත් කරමින් ඒ තුළ අප අදහන ධර්මයේ ජීවිතයට අනුගත වූ ධර්මයක් බවට පත් කරන්නට කිතු දන පුබුදුව තුළින් ගරු සිරියොස්කා අබේරත්න පියතුමා දැක් වූ දායකත්වය අතිශයින් ඉහළය. අපේ රටේ ප්‍රධාන ආගම් 4ක් තියෙනවා. බෞද්ධ, හින්දු, කතෝලික, ඉස්ලාම් කියලා. මේ ආගම් 4හි තිබෙන හර පද්ධතිය එක තැනකට එකතු කරලා ඒ අනුව දිවි ගෙවන්න කතෝලික සභාව තුළ අලුත් මානයකට ගිහි පැවිදි දේව ජනතාවගේ හදවත් යොමු කරන්න ප්‍රශංසාවේ සරල වූ නිහතමානී අත්දැකීමක ගිල්වන්න ගරු සිරියොස්කා අබේරත්න පූජා ප්‍රසාදීන් වහන්සේ කළ මෙහෙය අනූපමේයයි කියන කාරණාව අපි පුවත්පතින් කිතුණු තතු වැඩසටහන තුළ මතක් කරනවා. එතුමන්ට උපහාරයක් විදිහට පසුගියදා එතුමන් සගසුව දිනුව සමිදානන් වහන්සේගේ ඒ ශ්‍රීවත එළිය දැක ගැනීමේ ඒ මහා භාග්‍ය උදා කරගත්තා. වල්පොල ශ්‍රී ප්‍රශංසාරාමේදී එතුමන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අගරදුගුරු පදවියේ නේරාණන් වන අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුණා. වබුරු පහින් නාලිකාව හරහා අවමංගල්‍ය දේව මෙහෙය සජීවීව නරඹන්නට ඔබට හැකියාව ලැබුණා. ඉතින් අපි උන්වහන්සේ කළ සේවාව තුළ අපේ රට තුළ පමණක් නෙවෙයි අපේ විශ්වය තුල ගත්තත් ලංකාවෙන් ගියපු දේව ජනතාවේ අත්දැකීම අරගෙන ඒ රටවල ස්වාමින් වහන්සේගේ ධර්මය අරගෙන යන අලුත් සංකල්ප බිහි කරලා තියෙනවා.
නේද? ප්‍රශංසා මෙහෙයන් විදියට, ප්‍රශංසාවේ අත්දැකීම් විදියට. ඒ නිසා උන්වහන්සේ දුන්නු ඒ තියලා ගියපු සටහන රන් අකුරින් කතෝලික සභා ඉතිහාස පොතේ ලියවෙනවා. ඒ නිසායි ගරු සිරියොස් කාබේරත්න පූජා ප්‍රසාදින් වහන්සේට මුළු රටක් ගෞරව කළේ, ආදරය කළේ. ඒ නිසා එතුමන්ට අපි ස්වාමින් වහන්සේ තුල නිත්‍ය සැතපීම ලැබෙන්න කියලා වර්බුම් රූපහිනී නාලිකාවේ පුවත්පතින් කිතුණු තතු වැඩසටහන හරහා අපි ප්‍රාර්ථනා කරන්න මොහොතක් බවට පත් කරගන්නවා. පදවියෙන් පදවියට පිටුවට ගමන් කළොත් අපිට දැක ගන්න ලැබෙන්නේ අගරදුගුරු පදවි පරිපාලක ලේකම් ගරු ඩෙනින්ටන් සුබසිංහ පියතුමා රැගෙන එන සටහනේ තමයි කොළඹ අගරදුගුරු පදවියේ නව පූජක පත්වීම් පිළිබඳව සටහන් කර තිබෙනවා නේද? පසුගිය කාලවකවානුව පුරාවට මේ පිළිබඳ ප්‍රවෘත්ති ඔබට අහන්න දකින්න ලැබුණාට පස්සේ ඔබ කල්පනා කළා ඔබ තුල යම් කුකුසක් ඇති වුණා. අපේ පල්ලියේ පියතුමා කොහෙටද යන්නේ නේද? අපේ අලුත් පියතුමා එනවා නම් කවුද අපිට එන්නේ? ඔන්න ඔබට පරිශීලනය කරොත් මෙවර ඥානාර්ථ ප්‍රදීපේ පුවත්පත දැන කියා ගන්නට හැකියාව ලැබෙනවා. පදවි අධ්‍යක්ෂ පියවරු විදිහට අගරදුගුරු පදවිය තුල අලුත් පත්වීම් කොහොමද ලැබලා තින්නේ, ආයතන වලට කොහොමද යොමු වෙලා තින්නේ සහ විවිධ දූත සේවාවන් සඳහා උන්වහන්සේලාව යොමු කරලා තින්නේ මොන ආකාරයකටද කියන කාරණාව පිළිබඳව පදවියෙන් පදවියට පිටුව තුල කොළඹ අගරදුගුරු පදවියේ පූජක නව පත්වීම් යන මෙයින් තිබෙනා වූ සටහන තුල අධ්‍යයනයකට ඔබට යොමු වෙන්න පුළුවන්. අවියත් එකම ගමන් කරනවා මෙවර කතුවැකිය දෙසට. මුතුරාජවේල රක්ෂිතය හා වැටත් නියරත් ගොයම කෑම. මුතුරාජවේල වගුරු බිමට අයත් ඉඩම් කොටස් අනවසරයෙන් පිරවීම හා අල්ලා ගැනීම වළක්වාලමින් මුතුරාජවේල පරිසර සංවේදී කලාපයේ සංරක්ෂණය, තිරසාර භාවිතය හා රැම්සා තෙත් බිමක් ලෙස සංවර්ධනය කිරීම සඳහා වහා අවශ්‍යව ඇති බව ජනාධිපතිතුමන්ගේ මතය වන හේයින් එකී ඉඩම් අදාළ කාර්ය සඳහා අවශ්‍ය බව අදාළ ගැසට් නියමයෙන් ප්‍රකාශයට පත් කර තිබේ. මුතුරාජවේල රක්ෂිතය පිළිබඳව පසුගිය කාලයේ වකවානුව පුරාවටම රට තුල විවිධ තැන්වල විවිධ කතාබහ නිර්මාණය වුණා. මේවෙන් කැපවෙච්ච පිරිසක් ඉන්නවා. අපි වර්බුම් රූපහිනී නාලිකාව හරහාත් මේ පිළිබඳව යම් යම් සාකච්ඡාමය වැඩසටහන් රැගෙන ආව අගරදුගුරු පදවියේ අපේ සහය රාජගුරු ප්‍රසාදින් වහන්සේ ප්‍රමුඛ, ඒ වගේම මුතුරාජවේල වගුරු බිම ආශ්‍රිතව දිවිගෙවන ඒ ජනතාවගේ තිබෙන්නා වූ ඒ යම් යම් ගැටලුකාරී තත්වයන් සහ ඔවුන්නේ බිමට ආදරය. ඔවුන් කියනවා නේද මුතුරාජවේල කියලා කියන්නේ පින්බිමක්. ඇත්තටම ලොකු ආශිර්වාදයක් කියන කාරණාව අපිට පැහැදිලි කළා. ඒ නිසා විවිධ වූ පාරිසරික පද්ධතීන් අපිට හොයාගන්න බැරි, සමහර ලෝකේ කොතන ගියත් හොයාගන්න බැරි පාරිසරික පද්ධතියක් තමයි මේ අපි මේ කියන්නේ මුතුරාජවේල කියලා කියන්නේ. විවිධ පක්ෂීන්, එතකොට මත්ස්‍යයින් වෙන්න පුළුවන්, ශාකමය කොටස් වෙන්න පුළුවන්, පස් වෙන්න පුළුවන්. මේ හැම දෙයක් තුලම රැඳිලා තියෙන අනර්ග භාවයට හානි පමුණුවමින් යම් යම් කණ්ඩායම් වල ක්‍රියාකලාපයේ නිසා ප්‍රශ්නාර්ථයක් මතුව තිබෙනවා. ඉතින් ඒ පිළිබඳව මුතුරාජවේල රක්ෂිතය හා පිළිබඳව අද මුල් පිටුවෙත්, ඒ වගේම විශේෂාකාරයෙන් මැද පිටුවට ගමන් කළොත් මැද පිටුවෙත් කතුවැකියත් අවධානය යොමු කරලා තියෙනවා. ඒ නිසා දේව මැවිල්ල කියලා කියන්නේ අති උත්තරීතර තැනක තියෙන දෙයක්. ස්වාමින් වහන්සේ මේ ලෝකයේ මවද්දි ඒ ආදරය උන්වහන්සේ දෙද්දි දේව මැවිල්ලට ප්‍රමුඛ ස්ථානය දුන්නා. එනිසා එය සංරක්ෂණය කර නැවත ස්වාමින් වහන්සේ අතට පැවරීම කිතුණු ඔබේ මගේ යුතුයකමක්, වගකීමක් කියන කාරණාව පැහැදිලි වෙනවා. කොළඹ අගරදුගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ නාම සාන්තුවර මංගල්‍ය හා උපන්දිනය නොවැම්බර් මාස 15 වැනිදාට යෙදී තිබෙනවා. ඉතින් ඥානාර්ථ ප්‍රදීපේ පුවත්පතේ ඒ පිළිබඳවත් එතුමන්ට සුභාශිංසන එකතු කරමින් සටහනක් තබා තිබෙනවා. ඉතින් පුවත්පතින් කිතුණු තතු වැඩසටහන තුලින් අපිත් උන්වහන්සේට දේවාශිර්වාදය බහුලව ලැබෙන්නට කියලා ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම අගරදුගුරු පදවියේ නවක පූජක පත්වීම් සිදු වෙනවත් සමගම අප කියවන අපේ පාදකේ වන ඥානාර්ථ ප්‍රදීපේ පුවත්පතේ නව කතුතුමන් ලෙස ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පූජා ප්‍රසාදීන් වහන්සේ පත්ව තිබෙනවා. එතුමන් 2005 වර්ෂයේ සිට මීට පෙර 2010 වර්ෂයේ දක්වාත් ඥානාර්ථ ප්‍රදීපයේ පුවත්පතේ ප්‍රධාන කතුරුතුමන් විදිහට කටයුතු කර තිබෙනවා. ඉතින් අපි එතුමන්ටත් ප්‍රාර්ථනා කරනවා මේ මෙහෙවර මාධ්‍ය මෙහෙවර සද් මාධ්‍ය මෙහෙවරක යෙදෙන්නට හැකියාව ලැබෙන්න ශුද්ධාත්මයන් වහන්සේගේ ආලෝකය තුල කියන කාරණාවත් එක්ක. අපි සූදානම් වෙනවා විශේෂාංග පිටුවට අවධානය යොමු කරන්න. ටී සුනිල් ප්‍රනාන්දු තබන සටහනක්. පාස්කු ප්‍රහාරය මගින් අහිංසක මිනිසුන් මරා දැමීමේ හේතුව කුමක්දයි දැන ගැනීම අපගේ අයිතිවාසිකමක්. කටුවපිටිය නව මීසම් ගෘහය ආසිරිගන්වමින් කාදිනල් හිමිපාණෝ පවසති. පාස්කු ප්‍රහාරය තුලින් අපගේ නිරායුධ අහිංසක මිනිසුන් නිරපරාධයේ මරා දමන්නට හේතුව කුමක්දයි අප දැනගත යුතුමය.
ඒ අපගේ අයිතිවාසිකමකි. ඒ කවුරුන් හෝ අපට ලබා දෙන තෑග්ගක් නොවේ. අප මේ සියලු දේ කරන්නේ මේ ප්‍රහාරය නිසා මියගිය තුවාල ලැබූ හා අදටත් රෝද පුටුවක ඇඳක තම ජීවිතය ගෙවා දමන අහිංසක මිනිසුන්ට යුක්තිය සාධාරණත්වය ඉෂ්ට කර දීමටය. රාත්‍රිය උදා වෙනවා නැවත හිරු උදා වෙලා අපි දවසින් දවස ගත කරනවා දිනෙන් දින පහු වෙනවා. හැබැයි මෙතන ප්‍රශ්නයක් ගැටලුවක් මතුව තිබෙනවා මේ අප්‍රේල් 21 වෙනිදා සිදු වුණු ප්‍රහාරයත් එක්ක විඳිතයින් බවට පත්වුණු මරණයට පත්වුණු අපි වගේම රුධිරේ එහා මෙහා දුවන අපේ ජනතාව වුන් කතෝලිකද හින්දුද බොදුනුද ඉස්ලාම්ද කියන කාරණාව නොවේ වැදගත් වෙන්නේ මිනිසුන් කියන කාරණාව. ඒ නිසා මෙවන් විපත් මෙවන් සංහාරයන් තවත් රට තුල දේශය තුල නොවෙන්නට නම් මේ පිළිබඳ අගමුල අපි හොයාගන්නට ඕනේ. ඒ පිළිබඳවයි මේ අපි හැමදාමත් සමහර වෙලාවට කතා කරනවා මාධ්‍ය ඇතුලේ අපි මේ දකිනවා. හැබැයි අකරදුගුරු පදවියේ නේරානන් මේ විදිහට ප්‍රකාශ කරලා තිනවා නැවත වතාවක් ඒ කටුව පිටියේ අලුතෙන් හදපු මීසම් ගෘහය විවෘත කරද්දී මේ සඳහා මම හිතන්නේ අපිට මෙහි සඳහන් කරලා තියෙනවා ධර්මදූත සංගම් ශ්‍රී ලංකා ජාතික අධ්‍යක්ෂ ගරු බැසිල් රොහාන් පියතුමාගේ සම්බන්ධීකරණය යටතේ විදෙස් ආධාර ලැබිලා තියෙනවා මේ මීසම් ගෘහය ඉදිකිරීම සඳහා. ඒත් එක්කම ශාස්ත්‍රපති ගරු කෙනටි පෙරේරා පියතුමා තබන ලස්සන සටහනක් මට අවධානය දෙන්නට කල්පනා වුණා මේ පිළිබඳව පූජා ප්‍රසාදිවරු සහ දේව ගැතිවරු යන මෑන් තමයි මෙහි මාතෘකාව සඳහන්ව තිබෙන්නේ. එදුමන් හරි අපූරු සටහනක් තබමින් අවසන් කොටසේ මේ ආකාරයේ පැහැදිලි කරනවා. ඒ අනුව ශුද්ධ කතෝලික සභාවේ පූජකතුමෙකු ගොඩනැගෙන්නේ දේවරාජ්‍ය මිස තම පෞද්ගලික බූදලය මත නොවේ. ඔවුන් මුදල් මෙන්ම වස්තු සම්පත්ද යොදනු ලබන්නේ ජනතාවගේ සේවයට මිස තම සුඛ විහරණයට නොවේ. මේ අනුව කතෝලික පූජා ප්‍රසාදිතුමෙකු සහ අන් දේව කැතිවරුන් දේශකවරු හෝ මූලධර්මවාදී කණ්ඩායම්වල නායකයින් කිසිසේත් එකිනෙකාට සැසඳිය නොහැකි බව අවධාරණය කරමු. මේ පිළිබඳව රට තුල යම් තත්ත්වයන් මතුව තිබෙනවා. පසුගිය දවස්වල අපි දැක්ක මාධ්‍ය හරහා මේ දේව ගැතිවරුන් යයි ප්‍රකාශ කරමින් ඒ ඇඳුම් භාවිත කරමින් විවිධ තැන්වල විවිධ ප්‍රශ්න මතු කරමින් හැසිරෙන අයවලුන් පිළිබඳව නීතිමය කටයුතු වලින් ක්‍රියාමාර්ග ගන්නට පවා අපේ ශ්‍රී ලංකා පොලිසියට සිද්ධ වුණා. ඉතින් එතුමන් මේ පූජා ප්‍රසාදිවරු සහ දේව ගැතිවරු අතර තිබෙනා වූ වෙනස සඳහන් කරමින් රැගෙන එන සටහන තුල කිතුණු පූජා ප්‍රසාදිවරයෙකු යනු කවුරුන්ද කියන දේ පිළිබඳව සඳහන් කර තිබෙනවා. ඒත් එක්කම අපි සූදානම් වෙනවා ගරු රංගශයන් අන්ද්‍රාදී පියතුමන් විසින් රැගෙන එන ලිපියක් වෙත අවධානය යොමු කරන්න. මේ ලිපි මාතෘකාව යහළුවා. කොච්චර හොඳට හිටපු දරුවෙක්ද යාළුවෝ එකතු වෙලා නැතිනාස්ති කළානේ. ඔය යාළුවෝ හිටියේ නැත්නම් අද මගේ දරුවට මෙහෙම දෙයක් වෙන්නේ නෑනේ. වැඩිපුර යාළුවෝ ලං කරගත්ත නිසා තමයි හැමදේම නැති වෙලා ගියේ. යාළුවෙක් කියන්නේ ජීවිතය ගොඩනගන්නට සතුට සිනහව වගේම දුක කඳුල ළඟත් ඉන්න හරි වැරද්ද පහදලා දෙන සෙවණැල්ලක් වගේ. ඕනෑම කරදරයකදී පිහිට වෙන සුහදශීලී කෙනෙක්. No man can live as an island. කිසිම මිනිහෙකුට තනිව ජීවත් වෙන්න බෑ කියලා තියෙන කතාව සහතික ඇත්ත. යාළුවා කියලා කියන්නේ කවුද? මේ එතුමන් සඳහන් කරලා තියෙනවා ලිපියේ යමෙකු තමාගේ මිතුරන් උදෙසා දිවි පිරීමට වඩා උතුම් ප්‍රේමයක් කිසිවෙකුට නැත. මේ සමිඳුරන් වහන්සේගේ වචනේ නිසා යාළුවා කියලා කියන්නේ කවුද නේද? අපි කියන්නේ තැනකට එක් කරගෙන යන්න නැත්නම් Tamanගේ උවමනා විදිහ විතරක් උවමනා වෙන කෙනෙක්ද නැහැ. සදාකාලික මිතුරු බැම්මක් තුල සවන් දීම, සදාකාලික පැවැත්ම, දුකේදී සැපේදී කටයුතු කිරීම, ඒත් එක්කම හැම මොහොතෙම ළඟ රැඳීම කියන කාරණාවන් වැදගත් වෙනවා කියන දේ පැහැදිලි කරනවා. කිතුණු ඔබේ මගේ ජීවිතයේ හොඳම යාළුවා වෙන්නේ කවුද? ස්වාමීන් වහන්සේ. ඒ කාරණාවත් ඔබට පැහැදිලි කරනවා. එතකම අපි සූදානම් වෙනවා ඥානාතර ප්‍රදීපේ පොත්පතේ මැද පිටුවට අවධානය යොමු කරන්න. මැද පිටුවේහි ඡායාරූප පෙළක් සටහන්ව තිබෙනවා. කොළඹ අගරදුගුරු වසමට නවක පූජක පුතුන් 11 නමක් යන මෙයින් පසුගියදා පැවති පූජා ප්‍රසාදීවර දානය කිරීමේ මෙහියේ ඡායාරූප සටහන්ව තිබෙනවා. එතකම මුතුරාජවෙල සුරකින්න ජනපෞර මෙයින් මුතුරාජවෙල ආරක්ෂා කිරීම වෙනුවෙන් ගිහි ජනතාව එකට එක්ව සංවිධානය කළ ඒ උද්ඝෝෂණ වල ඡායාරූප පළව තිබෙනවා. ඒත් එක්කම යුක්තිය වෙනුවෙන් හඬ නැගූ කරු සිරිල් ගාමිණී පියතුමා වෙනුවෙන් පෙළ ගැසුණු කිතුණු ගිහි පැවිදි පූජක පිරිස එකට එක්ව සංවිධානය කළ නිහඬ විරෝධතාවයේ ඡායාරූප පළව තිබෙනවා මැද පිටුව තුල. අපි සූදානම් වෙනවා විශ්ව සභාව පිටුව වෙතට ගමන් කරන්න. උතුරු කොරියාවේ වද කඳවුරුවල දුක් විඳින කතෝලිකයින් පිළිබඳ නවතම වාර්තාවක්.
ලෝකයේ තුල ගත්තාම මම හිතන්නේ මේ කොරියාව තුල තමයි කිතුණුවන්ට වැඩි වශයෙන් පීඩා කරනවායි කියලා අපිට අහන්න දකින්න ලැබෙන්නේ. පසුගිය කාලවකවානුව පුරාවටමත් අපි අතීතයේ පුරාවෘතයන් ගත්තත් සමහර වෙලාවට කොරියාව කියන රට තුල කතෝලිකයින්ට කිතුණුවන්ට පුදුමාකාර පීඩනයක් එල්ල වෙනවා. සමහරලාට මේ තමන් පරිහරණය කරන එදිනෙදා ජීවිතයේ තම ආගමික පොත්පත් පරිහරණය කිරීම සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. දේවස්ථානයකට ගමන් කිරීම සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. උන්වහන්සේ පිළිබඳව යම් දේශනයක් කිරීම සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. මේ පුංචි කාරණාවලට සමහරලාට ආගමික පසුබිම තුළ ඔවුන් අත්අඩංගුවට ගන්න, ඔවුන් මරණයට පත් කරනවා. එවන් තත්වයක් අද ලෝකයේ තුල තිබෙනවා. ඒ නිසා එදා ඉඳන් අද වෙනකන් කවදාවත් නොකැඩී පවත්නා සම්බන්ධතාවයක් තමයි අපේ ලෝකේ අදටත් මේ තප්පරේත් මේ මොහොත වන විටත් ප්‍රාණ පරිත්‍යාගීවරු බිහි වෙනවා. ඔවුන් ජීවත් වෙනවා. ඒ නිසා සමිදානන් වහන්සේ උදෙසා අර පවුලතුමා කියන්නේ මට මරණය ක්‍රිස්තුන් වහන්සේ උදෙසා නම් එය මට යහපතකි. ඒ නිසා සමිඳුන් උදෙසා ඔබේ මගේ ජීවිතේ කරන කියන හැම දෙයක්ම ඉෂ්ට කරන්න, ඉටු කරන්න අපි කටයුතු කරන්න ඕනේ කියන දේ ඔබට මතක් කර සිටිනවා. ඒත් එක්කම ජනතා හඬ පිටුවේ සිසිල් පෙරේරා කෙරවල පිටියේ සිට තබන සටහනක්. ගෙදර පල්ලියට දොරගුළු දමනු එපා. අධිවේගයෙන් පැමිණි ලෝකයේ ගමන් මග නොසිතූ නොපැතූ මොහොතක වෙනසකට පාත්‍ර වූයේ COVID-19 වසංගතය නිසාය. ජීවන රටාව තාක්ෂණික මෙවලම් විලාසිතාවන් විද්‍යාත්මක දියුණුව මේ ආදී සියලුම කරුණු COVID-19 හමුවේ දන නැමුවේ පුදුම සහගත ලෙසය. උගත්කම්, තරාතිරම්, වත් පොහොසත්කම් කිසිවක් වසංගතයේ මායිම් නොකලේ මිනිසාට ඇත්තේ කුමන බලයක්දැයි මොනවට පෙන්නුම් කරමිනි. එනිසා ඔබ මගේ තාන්නමාන නිලතල මුදල සමහර වෙලාවට COVID-19 වසංගතයේ ඉදිරියේ පුස්සක් බවට පත් වුණා. අපි පත්තු කරලා උඩ දාපු අහස් කුරක් බවට පත් වුණා. එනිසා ගෙදර පල්ලි බවට පත් වුණා. ජනතාව බියෙන් වෙවුලමින් දෙවියන්ට කන්නලව් කරන්න වුණා. සුව අයදින්නට වුණා. ඉතින් සිසිල් පෙරේරා දවන සටහන ඇතුලේ කියන්නේ ඒ ඇතුලේ කරපු යාඥා ක්‍රමවේදය ඉදිරියටත් කරගෙන යන්න. COVID-19 වසංගතය පහව යනවා හෝ මරණ සංඛ්‍යාව අඩු වෙනවා හෝ එහි බලපැවැත්ම අඩු වෙනවා හෝ කියලා දෙවියන් එක්ක පවත්නා සම්බන්ධතාවයෙන් මිදෙන්න එපා කියලා ඒ සටහන ඇතුලේ අපට සඳහන් කරනවා. අභිසූතන වෙනව විශේෂාංග පිටුව වෙතට අපේ අවධානය යොමු කරන්න. ගරු මේරි ලිනට් පෙරේරා පැවිදි සොයුරිය තබන සටහනක්. කොරෝනාවේ දෝංකාරය. කොරෝනාවේ දෝංකාරය ඔස්සේ මා ඔබ ගෙන යන්නේ කනත්තටයි. සැක සංකා දුරු කරමින් මලවුන් වෙනුවෙන් වෙන් කර ඇති මේ නොවැම්බරයේ අද දින අප එහි යන්නේ ජීවිතයේ නියම යථාර්ථය තවදුරටත් වටහා ගන්නටයි. ඒ සඳහා එතැනට යා යුතු දැයි ප්‍රශ්න කරන්නට තර්ක කරන්නට පෙළඹෙන්නෝ සිටිතත් පාර දිගේ කෑගසමින් නොයෙකුත් මාදිලියේ එල්ලීම් කරන බොහෝ දෙනා මිනි පෙට්ටිත් කරගහගෙනමයි යන්නේ. සිය අදහස් ඉටු කරගන්නටමයි අදහස් කර ඇත්තේ. විරුද්ධ අයගේ රූපයන් අඹලා පුලුස්සමින් ඒ අය නැතිභංග වෙලා යන්නටමයි පැතුම් පතන්නේ. මේවා අද අප සමාජයේ නිතර සිදුවන දේවල් වන්නේ අපගේ බාල පරම්පරාවටත් ජීවිතයේ නියම අරුත පහදා දිය යුත්තේමයි. මිනිස් මට්ටමින් පමණක් සංවර්ධනයෙන් ඉහළට නැග සිටිනා රාජ්‍යයන් තිබුණත් පලිගැනීම නැත නවතා ඇත්තේ. රාජ්‍යයන් අතරත් පලිගැනීම ඔස්සේ එක පොකුරට ජීවිත රාශියක් විනාශ මුඛයට හෙලා දමන්නේ මරණින් පසු ජීවිතයක් ගැන මේ අයහට නම් නැත අවබෝධය යන මෙයින් එතුමිය සටහන් තබලා තිබෙනවා. ඒ නිසා මේ අපේ රට තුල වර්තමානයේ වත්මන තුල පවත්නා තත්වයක් පිළිබඳව තමයි එතුමිය ඒ ආකාරයෙන් අපිට නොකියා යම් කරුණු හිතවතුනි සඳහන් කර තිබෙන්නේ. ලිපිය හරිම මේ රහට කියවන්න පුළුවන්. ඔබ කියවොත් එහෙම සමාජය තුළ තිබෙනා වූ කාර්යයන් පිළිබඳව තමයි, ක්‍රියාකලාපයන් පිළිබඳව තමයි සඳහන් කරලා තියෙන නිසා මිනිසු විදිහට ඔබේ මගේ ජීවිතයේ අවසානය මරණයද කියලා කිදුණුවන් විදිහට ප්‍රශ්නාර්ථයක් මතුවෙනවා නැහැ. අපිට සදාකාලික ජීවිතයක් ලැබෙන උන්වහන්සේ තුල ස්වර්ග රාජ්‍යයේ උන්වහන්සේව දකින්නට යන ගමන ඇතුලේ. ඒ නිසා මේ ලෝකේ ජීවත් වෙන කාලේ අපිට කරන්න තියෙන්නේ උන්වහන්සේ ළඟට යන්නට උවමනා කරන අවශ්‍ය වටපිටාව නිර්මාණය කර ගැනීම. ඒ වටපිටාව සකසා ගැනීම. ඒ හින්දා සමාජයේ ඇතුලේ ඔබ මම කරන්නේ මොනවද? ඔබේ මගේ බාල පරම්පරාව ඒ දිහා බලාගෙන ඉන්නවා. ඒ නිසා මරණයට අර්ථයක් දෙමින් ජීවතුන් අතර ජීවත් වෙන්න අපිට මේ සටහන ආරාධනා කරනවා. අද දවසේදී අපි සූදානම් වෙනවා අවසාන වශයෙන් ඥානාර්ථ ප්‍රදීපේ පුවත්පතේ කතිසලය පිටුවට අපේ අවධානය යොමු කරන්න. සටහන තබන්නේ මෙල්වින් ද කොස්තා, ඡායාරූප ජෝෂප් මාතරගේගෙන්.
සුදතුම් සත්වරම් ඔබට ලැබෙන්නේ අඳුරු සමාජයට ආලෝකය ගෙන යන්නයි. අතිඋතුම් මැක්ස්වෙල් සිල්වා සහායක රදගුරු හිමිපාණෝ ප්‍රකාශ කරති. අද දින දානය කරනු ලබන අභිවෘද්ධි ආලේපනයෙන් ඔබ සැමට ශුද්ධාත්ම සත්වරම් ලැබෙන්නේ ඒවා තනි අයිතියට ගුලි කර තබා ගන්නට නොවේ. මේ දීමනාව අන් අයට සේවය කිරීමට ඔබට ලැබෙන බලයක්. මේ බලය උපයෝගී කරගෙන මේ අඳුරු සමාජයට ආලෝකයේ පහන් රැගෙන යන්න ආරාධනයක් කරන්නේ යයි අගරදුගුරු පදවි සහායක රදුගුරු අතිඋතුම් මැක්ස්වෙල් ග්‍රැන්විල් සිල්වා හිමිපාණෝ අවධාරණය කළා. මෙහිම උන්වහන්සේ ප්‍රකාශ කළේ පල්ලන්සේන මීසමේ අභිවෘද්ධි ආලේපනයේ දානය කිරීමේ මෙහෙය තුලදී අපිට ගොඩක් සමහර වෙලාවට වත්මන් තරුණ පරපුරට සිද්ධ වෙලා දින සිදුවීමක් තමයි ශුද්ධාත්මයන් වහන්සේට අවදි වෙලා කටයුතු නොකිරීම. ශුද්ධාත්මයන් වහන්සේට අවදි වෙලා කටයුතු නොකිරීම තුලින් තමයි කිතුණු තරුණ ජීවිතයේ සමහර වෙලාවට විනාශ මුඛයට ඇදලා යන්නේ. මත්ද්‍රව්‍ය වෙන්න පුළුවන්. අසැබි දේ සඳහා යොමු වෙලා තියෙන තරුණ ජීවිත වෙන්න පුළුවන්. ඒ වගේන් ගොඩෙන්න බැරුව ඇබ්බැහිකම් තුල තාමත් දුක් විඳින තරුණ ජීවිත වෙන්න පුළුවන්. අපි දන්නවා පුනරුත්ථාපන කඳවුරු වල අදටත් ආගම් ભેදයකින් තොරව නේද අපේ තරුණ තරුණියෝ කොච්චරනම් පුනරුත්ථාපනය ලබනවද? ඉතින් ඒ නිසා අපිට පියවරක් ගන්න පුළුවන් නම් අදිෂ්ඨානයක් ගන්න පුළුවන් නම් මේ ශුද්ධාත්මයන් වහන්සේට අවදි වෙලා ජීවත් වෙන්න අපේ ජීවිතේ හරි වැරද්ද මොකක්ද කියලා වටහා ගන්නට අපට හැකියාව ලැබෙනවා. ඒ දෙකම අපි සූදානම් වෙනවා කතිසලේ පිටුවේ තවත් ලිපියක් දෙස අවධානය යොමු කරන්න. ට්‍රිසිල් F මෙන්දිස් තබන සටහනක්. ඔබ ක්‍රිස්තු භක්තිකයෙකු නම් සාන්තුවරයෙකු වීමට උත්සාහ ගන්න. අගරදුකුරු හිමිපාණෝ විල්ලෝරාවත්ත 125 වන ජයන්ති මෙහිදී පවසති. බොරු කියන අය තමන්ගේ වරද අනෙක් අයට පටවන අය ශුද්ධවන්තයෝ නොවෙයි. ඔබ ක්‍රිස්තු භක්තිකයෙකු නම් ඔබ ශාන්තුවරයෙකු වන්නට උත්සාහ කරන්න. බැරි නම් ඔබ ක්‍රිස්තු භක්තිකයෙකු වීම ගැන ලැජ්ජා විය යුතුයයි කොළඹ අගරදුකුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පෙන්වා දුන්න. මෙතුමන් මේ පිළිබඳව සඳහන් කළේ පසුගියදා මොරටුව විල්ලෝරාවත්ත ශුදෝ කාර්ලෝ බොරෝමියෝ මුනිදුන්ට කැප කළ දෙවස්වනේ 125 වෙනි ජුබිලි මංගල දිවි පූජායාගේ දේශනාව සිදු කරමින් මම හිතන්නේ වර්බුම් රූපහින් නාලිකාව හරහා සජීවීව අත්දැකීම් විඳ ගන්නට ඔබට අවස්ථාව ඊටකඩ උදා වුණා. ඉතින් උන්වහන්සේ කියන්නේ නේද කිතුණුවෙක් කියලා කියන්නේ හැම වෙලාවෙම පුංචි දරුවගේ ඉඳලා මහල්ලා දක්වා සාන්තුවරයෙක්. මේ සාන්තුවරයා ළඟට අපි පිහිට පතන්න යනවා නේද? ටිපන්දම් පත්තු කරනවා. බාරහාර වෙනවා. අපි යාඥා කරනවා. ඒ කොයි දේවල් කරත් පෞද්ගලික කිතුණු ඔබේ මගේ වගකීම උන්වහන්සේ සඳහන් කරන හැටියට මේ ලිපියේ සාන්තුවරයෙක් වීම, සාන්තුවරියක් වීම, ඒ සඳහා ඔබට මට වගකීමක් තියෙනවා. එහෙමනම් අපි කියන කරන දේවල් කෙරෙහි අවධානය යොමු කරන්න ඕනේ. පුංචි වචනයක් ඔබේ මගෙන් මුඛයෙන් පිට වුණත් ඒ පිළිබඳවත් අවධානය යොමු කරන්න ඕනේ. ඔබේ මගේ ඇවිදින රටාව පිළිබඳව අවධානය යොමු කරන්න ඕනේ. ඒකයි පුවත්පතින් කිතුණු තතු වැඩසටහන හරහා හැමදාමත් මේ රටේ ලෝකේ තියෙන ප්‍රවෘත්ති කියන්න අපි කියන නේද? ගමේ කොච්චර කට්ටිය ඉන්නවද? ගමට ගියොත් නේද අපි විවිධ නම් වලින් හඳුන්වන්නේ අයව ඒ උදවියව. හැබැයි එහෙම වුණාට අපි සමාජය තුල සිදුවෙන සිදුවීමක් දිහා බලන්න ඕනේ පැතිකඩ රාශියකින්. බුද්ධි ගෝචරව ඒත් එක්කම ප්‍රඥා සම්පන්නව අවබෝධයෙන් යුතුව ඒ සඳහායි ඥානාර්ථ ප්‍රදීපේ පුවත්පතේ තතු විත්තීන් දෙස අවධානය යොමු කරමින් පුවත්පතින් කිදුණු තතු වැඩසටහන හරහා ඔබව හැඩගස්වන්නේ. ඉතින් ඔබට ආරාධනා කරනවා පවුල ඇතුලේ සිද්ධ වෙන, සමාජය ඇතුලේ සිද්ධ වෙන, රට ඇතුලේ සිද්ධ වෙන, ලෝකයේ ඇතුලේ සිද්ධ වෙන මේ සිදුවීම් දෙහා අවබෝධයෙන් බලමින් එය ඥානාන්විත ප්‍රවෘත්තියක් බවට ඔබේ රාමුව ඇතුලේ පරිවර්තනය කරගන්න. අන්න එතකොට හැකියාව ලැබෙනවා සමාජගත වෙන්න වගකීම් දරන වගකීම් සහගත පුද්ගලයෙක් හැටියට. අපි සූදානම් වෙනවා සද්දිනක විරාමයක් තබන්න යලිත් පුවත්පතින් කිතුණු තතු වැඩසටහනත් එක්ක එකතු වන තුරාවට. ඔබට ආයුබෝවන් ජෙසු පිහිටයි.